හරි. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා අන්තස්ථාක්ෂරයක් නොවන්නේ මින් කුමක්ද කියලා. එතකොට මම ආයෙ චුට්ටක් මතක් කරගන්නම් අර අක්ෂර ගොනු ගැන. ප්‍රධාන වශයෙන් අක්ෂර මාලාව නැත්නම් අපේ හෝඩිය බෙදෙන කොටස් දෙකක් තියෙනවා ස්වර ව්‍යංජන කියලා. ඉතින් මේ කොටස් දෙක ඇතුළතත් ආයි අතුරු බෙදීම් තියෙනවා. ස්වරවල ගත්තාම අපිට ගන්න පුළුවන් කෙටි ස්වර, දීර්ඝ ස්වර කියලා. ඊට පස්සේ එතනින් අපි ව්‍යංජන අක්ෂර වලට ආවට පස්සේ අල්ප ප්‍රාණ, මහ ප්‍රාණ, නාසික්‍ය, සංඥක, ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අනුස්වාරය, විසර්ගය, ඌස්මාක්ෂර, මෙන්න මේ වගේ විවිධ වර්ගවලට ගොනු කරලා තියෙනවා අක්ෂරවල තියෙන විශේෂ ලක්ෂණ නිසා. එතකොට අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ අන්තස්ථ අක්ෂරයක් වෙන්නේ නැත්තේ මොකක්ද කියලා. එහෙනම් පැහැදිලිව ග කියන එක ගන්න පුළුවන්. යා, ර, ල, ව කියන අක්ෂර ටික තමයි අන්තස්ථ අක්ෂර කියලා කියන්නේ. අනිත් එක අපි අන්තස්ථ අක්ෂර කියලා කියන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මතකද? ඇයි අපි අන්තස්ථ අක්ෂර කියලා කියන්නේ? මතක නැද්ද? අන්තස්ථ අක්ෂර කියලා කියන්නේ අපි කියවනේ පුතේ දැන් අක්ෂර වර්ගාක්ෂර කියලා තීරුවක් තියෙනවනේ. ක වර්ගය, ච වර්ගය, ඨ වර්ගය, ත වර්ගය, ප වර්ගය කියලා. එතකොට මෙන්න මේ කියන වර්ගාක්ෂර තීරුවේ අන්තයේ එහෙමත් නැත්නම් කෙලවර පිහිටලා තියෙන හින්දා තමයි මේවට අපි කියන්නේ අන්තස්ථාක්ෂර කියලා. අන්තයේ කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. අන්තයේ පිහිටි අක්ෂර අන්තස්ථාක්ෂර කියලා අපි හඳුන්වනවා. එහෙනම් ඒක පැහැදිලි. එතකොට අපි ගන්න පුළුවන් කාක ගා ගම් කියන තීරුව ගත්තාම කණ්ඩජ විදිහට ග ගන්න පුළුවන්. ඒ නිසා ඒක අන්තස්ථාක්ෂරයක් නෙවෙයි. දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සිංහල අක්ෂර මුලින්ම හැඳින්වූ නම. ඒක නම් අපි ඕන තරම් කියලා තියෙනවනේ නේද? ඉන්දියානු අක්ෂර නෙමෙයි, බ්‍රාහ්මීය අක්ෂර, ඊළඟට තියෙනවා ද්‍රවිඩ අක්ෂර, පුරාතන සිංහල අක්ෂර. ඉන්දියානු අක්ෂර කියලා එහෙම වර්ගයක් නැහැ. ද්‍රවිඩ අක්ෂර කියලා හඳුන්වන්නෙත් නැහැ. පුරාතන සිංහල අක්ෂර තමයි. හැබැයි ඒකට විශේෂ නමක් තියෙනවා බ්‍රාහ්මීය අක්ෂර කියන එක. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපිට අහනවා මහත් ප්‍රාණ අක්ෂර කියන්නේ මොනවද කියන එක. එතකොට උගුරෙන් කියවෙන අක්ෂර වලට අපි මොකක් කියලාද කියන්නේ? උගුරෙන් උච්චාරණය වෙනවා නම් කණ්ඩජ. කණ්ඩජාක්ෂර කියලා. ഘോഷාක්ෂර කියන්නේ අපි කිව්වා උච්චාරණය කිරීමේදී ഘോഷවත් එහෙමත් නැත්නම් අර අපි කියන්නේ සමුද්‍ර ഘോഷාව කියලා. අර සාගරයේ රැලි නැගෙද්දි ഘോഷාකාරී ශබ්දයක් එනවා වගේ ඒ ഘോഷාවට සමාන වෙනවා අපි කියනවා ഘോഷවත් අක්ෂර ഘോഷාක්ෂර කියලා. දීර්ඝ අක්ෂර නම් අපි දන්නවනේ ඕන තරම් ස්වරවලත් කෙටි අක්ෂර තියෙනවා, දීර්ඝ අක්ෂර තියෙනවා, මහ ප්‍රාණවලත් දීර්ඝ අක්ෂර තියෙනවා. දීර්ඝ නොවන කෙටි අක්ෂර තියෙනවා. ඊළඟට අවසාන පිළිතුර තියෙනවා වැඩි ප්‍රාණයක් සහිත අක්ෂර. ඒක තමයි උත්තරය වෙන්නේ මහා ප්‍රාණ කියලා කියන්නේ. මහා ප්‍රාණයක් නැත්නම් අර අල්ප ප්‍රාණ අක්ෂර වලට සාපේක්ෂව වැඩි පණකින් උච්චාරණය කරන අක්ෂර. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා නූතන සිංහල හෝඩියේ මුළු අකුරු සංඛ්‍යාව. ඒක අපි ඕන කෙනෙක් දන්නවා 54 නෙවෙයි 50, 61, 60 කියලා තියෙනවා. උත්තරේ වෙන්න ඕනේ 60යි නූතන සිංහල හෝඩියේ මුළු අක්ෂර සංඛ්‍යාව. ඊළඟට තියෙනවා පස්වෙනි ප්‍රශ්නයේ නාසික්‍ය අක්ෂරයක් නොවන්නේ මින් කුමක්ද කියලා. දැන් මේ වගේ ප්‍රශ්නවලදී අපි ගොඩාක් වෙලේට දැන් ආස හිතෙන ප්‍රශ්නයක් නැත්නම් අපි හරියටම උත්තර දන්න ප්‍රශ්නයකදී අපේ වැඩේ තියෙන අපිට අග්ගාලා උත්තරයට යනවා. දැන් මේ ප්‍රශ්නේ ලේසි වුණත් සමහරු වරද්දගෙන තිබ්බා. මොකද නොවන්නේ වන්නේ කියන එක ඔළුවට යන්නේ නැහැ. දැන් මේකත් අපි ওই ප්‍රශ්න පත්‍ර හදද්දී පාවිච්චි කරන එක ට්‍රික් එකක් තමයි ඔය not or else කියන එක. එක්ක නොවන්නේ කියලා අහනවා නැත්නම් වන්නේ කියන එක අහනවා. ඉතින් ඇත්තටම ප්‍රශ්නෙට උත්තරේ දන්නවා. හැබැයි ඔය නොයන්න පේන්නේ නැතුව සමහරු වරද්ද ගන්නවා. බලමු එකට දීලා තියෙන උත්තර බ ඤ න ම. අපි පැහැදිලිව දන්නවා ඤ න න ම කියන අක්ෂර ටික තමයි නාසික අක්ෂර. එහෙමත් නැත්නම් තනිකරම නාහේ පාවිච්චි කරලා තමයි උච්චාරණය කරන්නේ. හැබැයි අබ බයන්න එහෙමත් නැත්නම් අපි ඔය කියන්නේ සංයක බයන්න කියලා. සංයක බයන්න උච්චාරණය කිරීමේදී අපිට නාසයේ වගේම මුඛය කියන මේ දෙකෙන්ම හඬ එකතු වෙලා තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා අපි කියනවා නාසික අක්ෂරයකින් භාගයක් තියෙන නිසා
අර්ධනාසික්‍ය කියලාත් කියනවා. ඒ වගේම නැත්නම් සංඥක අක්ෂරයක් කියලාත් කියනවා. එහෙනම් ඒකට උත්තරේ වෙන්න ඕනේ ද කියන එක. ඊළඟට ඔන්න අපිට මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා 6 වෙනි ප්‍රශ්නේ පිල්ලමකින් නියෝජනය වන්නේ කියලා. දැන් පිල්ලම් ගැන අපි කතා කරානේ. අපි කිව්වා ඇලපිල්ල, ඇදය, රකාරාංශය, ගයනු කිත්ත මේ ඔක්කොම පිල්ලම්. පිල්ලම් වලට අපි තව පාවිච්චි කරන වචනයක් තමයි සංකේත. සංකේත කියලාත් කියනවා. ඒ කියන්නේ අක්ෂරයකට දාන මොකක් හරි සංකේතයක්නේ. එතකොට අපි පිල්ලම් කියනවා සංකේත කියනවා. එහෙමත් නැත්නම් ලක්ෂණයක් කියලා කියන්නත් පුළුවන්. දැන් ගොඩක් වෙලේට ඔය අලුතෙන් හදන පොත්වල ඒගොල්ලෝ කියන්නේ හල් කිරීම සමහර වෙලේට දැන් පිල්ලම් ලක්ෂණ කියන දෙකෙන්ම හඳුන්වන්න පුළුවන්. එතකොට ඒ නිසා සංකේතයක් කියන එක ගන්න බෑ. පිල්ලමකින් අහලා තියෙන්නේ නියෝජනය වෙන දෙයක්නේ. නියෝජනය වෙන්නේ ඒ නියෝජනය කරන්න පාවිච්චි කරන්නේ අපි සංකේතයක් තමයි. දැන් ඇදේ කිව්වම ඇදේ සංකේතයක්නේ පැහැදිලි. හැබැයි ඇදෙන් නියෝජනය කරන්නේ මොකක්ද කියන එකයි අහන්නේ. එහෙනම් පිල්ලම් වලින් අපි හැම වෙලේම නියෝජනය කරන්නේ ස්වරයක්. අපි කතා කරා සාමාන්‍යයෙන් අපි ව්‍යංජන අක්ෂර වලට තනියම උච්චාරණය කරන්න බෑ. හැම වෙලේම ස්වරයක ආධාරය නැත්තම් ස්වරයක පිහිට අනුව තමයි ඒවා උච්චාරණය වෙන්නේ. අන්න ඒ නිසා අපි ව්‍යංජන අක්ෂර වලට ස්වර එකතු කරනවා. දැන් උදාහරණයක් විදිහට කා කිව්වොත් අල් කයන්නයි ආයන්නයි අපිට අකුරු දෙකක් ලියන්න කරදරයිනේ. අන්න ඒ නිසා ආයන්නේ සංකේතය ඇලපිල්ල විදිහට කයන්නට එකතු කරාම කා කියන එක ලැබෙනවා. එතකොට අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න පිල්ලමක් අපි පාවිච්චි කරන්නේ අපිට ස්වරයක් තව ලියන්න කරදර නිසා. ඒ නිසා ඒ පිල්ලම තිබ්බහම අපිට දැන් හුරු වෙලා තිබ්බට අපි දැනගන්න ඕනේ මේක ඇතුලේ තියෙන ආ යන්න. නැත්නම් මේක ඇතුලේ තියෙන ඈ යන්න. මේක ඇතුලේ තියෙන ඊ යන්න කියන එක ඔන්න මතක තියාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ අහනවා හස්ව ස්වරය යනු මොනවාද කියලා. දැන් අපි ස්වර ගැන කතා කරද්දී ස්වර මූලිකව කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් හස්ව ස්වර සහ දීර්ඝ ස්වර කියලා. දැන් මේක ඔය හස්ව ස්වර කියන හින්දා තමයි නම පටලෝගෙන තියෙන්නේ. හස්ව ස්වර කියලා කියන්නේ පුතේ අපි කෙටි ස්වර වලට මතනම් ඇදලා පැදලා උච්චාරණය කරන්නේ නැතුව උච්චාරණය කරන ස්වර වලට අපි කියනවා කෙටි ස්වර කියලා. ඊළඟට දීර්ඝව අපි ඒක ඇදලා උච්චාරණය කරනවා නම් දීර්ඝ ස්වර කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ සංගීතය එහෙම ඉගෙන ගද්දි ඔයාලා අහලා ඇති ওই මාත්‍රා ගැන කතා කරද්දි ප්ලුත මාත්‍රා කියලා තියෙනවා, ගුරු මාත්‍රා තියෙනවා, ලඝු මාත්‍රා කියලා තියෙනවා. ඒකට ලඝු කියලා කියන්නේ අපි අර කියන්නේ සාමාන්‍යයෙන් ලඝු කරලා දක්වනවා. ඒ කියන්නේ කෙටියෙන් දක්වනවා කියන එකයි. ගුරු කියලා කියන්නේ දීර්ඝව දක්වනවා කියන එකයි. එහෙනම් ඔන්න මතක තියාගන්න හස්ව ස්වර කියනවා කෙටි ස්වර කියනවා. මේ දෙකම එකම කෙටි ස්වරයට තමයි පාවිච්චි කරන්නේ. අනිත් එක තමයි දීර්ඝ ස්වර නැත්නම් ගුරු ස්වර කියලා කියන්නත් පුළුවන්. ඔන්න එහෙනම් හස්ව ස්වර කියන්නේ ഘോഷාක්ෂර නෙවෙයි, කෙටි ස්වර නෙවෙයි. හස්ව ස්වර යනු මොනවද කියලා නහන්නේ නේද? එතකොට ගුරු ස්වර නෙවෙයි, ഘോഷාක්ෂර නෙමෙයි, අල්ප ප්‍රාණාක්ෂරත් නෙමෙයි, කෙටි ස්වර වලට තමයි හස්ව කියලා කියන්නේ. ඔන්න මතක තියාගන්න. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය අහනවා ඇයි අපිට භාෂාවකට හෝඩියක් අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්න නම් ඇත්තටම මම දැන් මේ හිතලා උත්තර දෙන්න ඕනේ නිසා මොකද දැන් ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර හදද්දි සාමාන්‍ය පෙළ විතරක් නෙවෙයි ඕනම විභාගයේ ප්‍රශ්න පත්‍ර හදද්දි ඒ ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන එක අන්තර්ගතයක් තියෙනවා. දැන් ඕකට දැන් අපිට ඉස්කෝලේ වලින් ප්‍රශ්න පත්‍ර හදන්න උනත් ඔයගොල්ලෝ ඒ කොටස දන්නේ නැහැනේ. බ්ලූ ප්‍රින්ට් කියලා එකක් දෙනවා, නිල් පත කියලා එකක්. අපි ඒකට අදාළව තමයි ප්‍රශ්න පත්‍ර හදන්නේ. ඒ කියන්නේ මේකෙන් ප්‍රශ්න පත්‍ර හදද්දී අපිට දීලා තියෙනවා ඕගොල්ලන්ගේ පාඩම් මාලාවට අනුව අපි එක ඒකකයකින් දාන්න ඕනේ ප්‍රශ්න ප්‍රමාණය කොච්චරද. එහෙමත් නැත්නම් දැන් සමහර ඒකක වලින් අපිට වැඩිපුර දාන්න වෙන්නේ කෙටි ප්‍රශ්න. සමහර ඒකක වලින් අනිවාර්යෙන් අපිට දෙන්න වෙනවා විස්තරාත්මකව රචනාමය ප්‍රශ්න. එතකොට මේ විදිහට හදද්දී මේකේ විශේෂත්වය තමයි මේ ප්‍රශ්න පත්‍රයේ හදද්දී හැම පාඩමම ආවරණය වෙනවා. අනිත් එක මේකේ යම් ප්‍රශ්න ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා සිලබස් එකෙන් පිට. ඒ කියන්නේ සිලබස් එක ඔයාලා ඉගෙන ගත්තට පස්සේ ඔයාලට දල වශයෙන් ගෙස් කරලා නැත්නම් උපකල්පනය කරලා යම් යම් කීපයකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි දැන් මම මේ වගේ ප්‍රශ්නිකුත් දැම්මේ. මේක දැන් අපි සිලබස් එක ඇතුලේ කතා වුණේ නමුත් අපිට හිතලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අහන්නේ භාෂාවකට හෝඩියක් ඕනේ ඇයි කියලා. පළවෙනි උත්තරේ දීලා තියෙනවා අනන්‍යතාවය උදෙසා කියලා. ඉතින් මේ
ඒක ඇත්ත ඉතින්. හෝඩියක් තිබ්බහම දැන් උන අපි සිංහල හෝඩියත් එක්ක සිංහල අකුරු 60 හෝඩියයි ඉංග්‍රීසි අකුරු 26 හෝඩියයි දුන්නහම මේක අපේ සිංහල භාෂාවට අදාළ හෝඩිය කියලා අපිට අර ඩෙන්ටිටි එකක් තියෙනවනේ. අනන්‍යතාවයක් තියෙනවනේ. ඒක උත්තරේ ගන්න පුළුවන්. හැබැයි මේ වර්ණ 4ක් දීලා තියෙද්දි අපි සූක්ෂම වෙන්න ඕනේ වැඩියෙන්ම හරි උත්තරේ ගන්න. ඊට පස්සේ දීලා තියෙනවා උච්චාරණය සඳහා කියලා නැහැනේ. ඒ උච්චාරණය කරන්න හෝඩියක් ඕනේ නැහැ. දැන් මම කිව්වා ඔය ගෝත්‍රික භාෂා එක එක වැඩි කණ්ඩායම් පාවිච්චි කරන භාෂා ඊළඟට ඔය එක එක දූපත්වල අර දේශ එක එක රටවල් වල කෙරවර ජීවත් වෙන ජාතීන් පාවිච්චි කරන භාෂා එයාලා හොඳට කතා කරනවා හැබැයි ඒවා ලිඛිත සාක්ෂියක් නැහැ සාහිත්‍යයක්වත් නැත්නම් මෙහෙම භාෂාවක් තිබුණා කියන්න ඔප්පු කරන්න ඒගොල්ලන්ගේ අකුරු මාලාවක් නැහැ ඒ නිසා ඒක භාෂාවක් තිබ්බද නැද්ද කියලාවත් අපිට ඔප්පු කරගන්න විදිහක් නැහැ. හැබැයි ඉතින් මේගොල්ලන්ගේ භාෂාවට හෝඩියක් නැති වුණාට මෙයාලා භාෂාව උච්චාරණය කරා. එහෙනම් ඒ නිසා අපිට මේ උත්තරේ ගන්න බෑ. භාෂාවකට හෝඩියක් අවශ්‍ය වෙන්නේ උච්චාරණයට නෙවෙයි. හෝඩියක් තිබ්බේ නැතත් ඒ භාෂාව උච්චාරණය කරන පිරිසක් ඉන්නවා. ඊළඟට උත්තරේ දීලා තියෙනවා ලේඛනයේ උදෙසා. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. අපි කොච්චර මෙහෙම කතා කරත් සිංහල භාෂාවේ ශබ්දවලට පාවිච්චි කරන සංකේතාත්මක රූපයක් තිබ්බේ නැත්නම් අපිට මේවා කියවන්න බෑ. ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න බෑ. අදහසක් ලේඛනමය ස්වරූපයකින් තව කෙනෙක්ට දෙන්න බැරි වෙනවා. ඊළඟට තියෙනවා ඉහත කිසිවක් නොවේ. ඒකට එතකොට උත්තරේ එන්නේ මේකේ correct answer කියලා දීලා තියෙනවා ලේඛනය උදෙසා. 9 වෙනි ප්‍රශ්නේ භාෂාවක් භාවිතා කරන අවසාන පුද්ගලයාත් මිය ගිය විට එම භාෂාව සජීවී භාෂාවක් නෙවෙයි. සජීවී භාෂාවක් කියලා කියන්නේ මොන වගේ භාෂාවකටද? මම හිතන්නේ මම මේක කතා කරා. නිතර භාවිත වෙන පුද්ගලින් නිතර භාවිතා වෙන්න ඕනේ. ඒ වගේම මේ භාෂාවේ වෙනස්කම් වෙනවා. දැන් උදාහරණයක් විදිහට සිංහල භාෂාව ගත්තොත් අර අපිට කලින් කතා කරා වගේ ෆ අකුර ආදේශ වෙනවා. අර ඉංජු වගේ શબ્දයකට අපිට පාවිච්චි වෙන ජ શબ્දය ඒක දැන් භාවිතයෙන් ඈත් වෙලා තියෙනවා. එතකොට මේ වගේ සමහර වෙලේට අලුතෙන් භාෂාවේ වචන එකතු වෙන්න පුළුවන්. දැන් අර අපි කිව්වා වගේ පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි මේ වගේ භාෂා පාවිච්චි කරද්දී අර කබා, ස්තෝපු, අච්චාරු මේක එක භාෂාවලින් වචන එකතු වෙනවා. එතකොට අපි මේක කියනවා සජීවී භාෂාවක්. කතා කරන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම අලුතෙන් වචන එකතු වෙනවා. තියෙන අකුරු හැලෙනවා. ඒ වගේ වෙනස්කම් වෙන නිසා. ඊළඟට දීලා තියෙනවා අප්‍රාණවත් භාෂාවක් වේ. අප්‍රාණවත් භාෂාවක් තමයි. හැබැයි ඒකට අපි පාවිච්චි කරන විශේෂ නමක් තියෙනවා ඩෙඩ් ලැන්ග්වේජ් එහෙමත් නැත්නම් මල භාෂා කියලා තමයි අපි ඒකට පාවිච්චි කරන්නේ. මොකද මේ භාෂාව පාවිච්චි කරන එකම එක පුද්ගලයෙක් හිටියත් අපි මල භාෂා කියන ගණයට ඇතුළත් කරන්නේ නැහැ. ඒ පුද්ගලයා මැරුණාම අපි ඒක මල භාෂාවක් කියලා කියනවා. දැන් අපි කියන්නේ සිංහල භාෂාව මල භාෂාවක් නෙමෙයි. හැබැයි එන්ඩේන්ජරස් ෆෝන් එක තියෙන සිංහල භාෂාවත් මොකද අපි ඒකට කියනවා තර්ජිත භාෂා කියලා. තර්ජිත භාෂා කියලා කියන්නේ මේක පාවිච්චි කරන ජනගහනය ටික ටික අඩු වෙගෙන යනවා නම් සහ ඉංග්‍රීසි භාෂාව ඇවිල්ලා වෙන භාෂාවල් ඇවිල්ලා මේ භාෂාවේ වපසරිය නැත්තම් කතා කරන ප්‍රමාණය හෝ මේවා අඩු වෙනවා නම් අපි කියනවා මේක තර්ජනයට ලක් වෙලා තියෙන භාෂාවක් කියලා. ඒක මතක තියාගන්න ඕන තර්ජිත භාෂා කියලා කොටසක් තියෙනවා. ඒ තර්ජනයට ලක් වෙලා ඒක භාෂාව පාවිච්චි කරන අන්තිම පුද්ගලයා මරුණාම ඒක මල භාෂාවක් වෙනවා. ඒ වගේම එහෙම නොවන සජීවී භාෂාවක් වෙනවා. ඉතින් අපි සජීවී භාෂා කිව්වට ඇත්තටම සිංහල භාෂාව තියෙන්නේ ඔය කියන තර්ජිත භාෂා කියන ගොඩේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සිංහල භාෂාවේ ස්වර ගණන කීයද කියලා. උත්තරේ වෙන්න ඕනේ ස්වර 18යි. ඒක මතක තියාගන්න. ඊළඟට සිංහල අක්ෂර මුලින්ම සටහන් කර ඇත්තේ කොහෙද කියලා අහනවා. පුස්කොළ පොත්වල වෙන්න බැහැනේ. මොකද පුස්කොළ පොත්වල ලියද්දි ලේඛන ක්‍රමයක් අපිට හැදිලා ඉවරයිනේ. මැටි පුවරුවේ වෙද්දිත් එහෙම ගැටලුවක් තිබ්බේ නෑ. ලේඛන ක්‍රමයක් රටාවක් හැදිලා තිබ්බා. එහෙනම් ගල් ගුහාවල තමයි මුල්ම අක්ෂර සටහන් කරේ. කණුවලක් නෙමෙයි. මොකද මම කිව්වා
ඉස්සර භික්ෂූන් වහන්සේට ගල් ගුහා සුද්ධ පවිත්‍ර කරලා ඒගොල්ලන්ගේ බණ භාවනා කටයුතු වලට පූජා කරා. එතකොට මෙහෙම පූජා කරද්දී ඒගොල්ලෝ මුලින්ම ඔය වැසි ජලය අර ගල් ගුහාවෙන් පහතට ගලාගෙන යන්න ඕන නිසා ගල්වල කටාරම් කෙටුවා. එතකොට ඒක තමයි මුලින්ම ඒගොල්ලෝ ගල් කටුවක් පාවිච්චි කරලා අර අක්ෂරයක් කෙටීමේ මූලික පියවර. ඊට පස්සේ තමයි එයාලා මේ ගල් කටුව පාවිච්චි කරලා ගල් ගුහාවේ මෙන්න මේක පූජා කරේ මෙන්න මේ පුද්ගලයා විසින් මෙන්න මේ සංඝයාට මෙන්න මේ අරමුණ උදෙසා කියලා. දැන් ඒකේ ගොඩක් අර මට මතකයි දසදිසින් ආවා වූ සංඝයාට මේ දෙන පූජා කරන. එහෙම කියලා තියෙනවා. ඊළඟට තව ඒගොල්ලන්ගේ පෙළපත් නාම තියෙනවනේ ගාමික කියලා. ඒ කියන්නේ ගමේ ප්‍රධානීන්. එහෙමත් නැත්නම් තව තියෙනවා මෙන්න මේ පුද්ගලයාගේ මෑණියන් වූ එහෙමත් නැත්නම් සොහොයුරිය වූ ඔය වගේ සම්බන්ධ කරලා ඒගොල්ලන්ගේ ඥාති සම්බන්ධතා ඊළඟට ඒගොල්ලන්ගේ තනතුරු නාමවල තමයි සටහන් කරලා ඔය මේ ලෙන් වල සකස් කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු 12 වෙනි ප්‍රශ්නය. ඉංග්‍රීසි භාෂාව හේතුවෙන් සිංහල භාෂාවට එකතුනේ ෆ කියන අකුර. ඒක නම් සරලයි. ෆ අකුර අපි කියන්නේ ෆර්නෑන්ඩු ෆොන්සේකා මෙහෙම කියද්දි ෆ ශබ්දේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කිව්වා එක එක භාෂාවල ආගමනයත් එක්ක එක එක වචන එකතු වීමත් එක්ක ඒවා ලියන්න අපිට අකුරු අවශ්‍ය වෙනවා. ඊළඟට අහනවා තල්ල ආශ්‍රය කරගනිමින් උච්චාරණය වන අක්ෂරයක් වන්නේ කියලා අපි දන්නවා. අර අක්ෂර වර්ගීකරණය ගැන කතා කරද්දී චා ච ජා ජා කියන්නේ තල්ල ආශ්‍රය කරගනිමින් බිහිවෙන නැත්නම් අපි කියන්නේ තාලුජ අක්ෂර ටික. ඊළඟට න න නම ඤ න නම කියන අක්ෂර ටික අපි පැහැදිලිව ගන්නවා. මූර්තජ අක්ෂරයක් විදිහට න ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඤ න නම කියන අක්ෂර ටික අපි ගන්නේ සාමාන්‍යයෙන් නාසික අක්ෂර එහෙමත් නැත්නම් නහයෙන් උච්චාරණය කරන අක්ෂර විදිහට. දැන් මේ අක්ෂර වර්ගීකරණයේ විදිහට ගියොත් චා ච ජා ජං ටා ට ඩා ඩ න තා ත දා ද න පා ප බා බ ම ඔය කියන විදිහට තමයි කණ්ඨජ තාලුජ මූර්තජ ඊළඟට දාන්තජ ඕෂ්ඨජ ඔය පිළිවෙල යන්නේ. එහෙනම් ච කියලා කියන්නේ තල් ආශ්‍රය කර ගනිමින් උච්චාරණය වන අක්ෂරයක්. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ මූර්තජ අක්ෂර. අපි කතා කරා මූර්තජ අක්ෂර කියන්නේ ටා ට ඩා ඩ න කියන අක්ෂර ටික. එතකොට ට කියද්දී අපිට දැනෙනවා මේකේ අර තල්ලේ මුදුනේ වැදෙනවා. ටා ට ඩා ඩ න. ඒ නිසා අපි මේවට කියනවා මූර්තජ අක්ෂර කියලා. තල්ලෙන් නෙමෙයි තල්ල මුදුනෙන් තමයි මේ අක්ෂරය ඉපදෙන්නේ. ඊළඟට ග එහෙමත් නැත්නම් අපි කියන්නේ මේ සංඥක ග අක්ෂරය නිර්මාණය වෙන්නේ ගයන්න සහ බිඳුව එකතු වෙලා. මේකේ තියෙනවා ගයන්න සහ හ, ගයන්න සහ ගයන්න බිඳුව, ගයන්න අං කියන එකටත් ගන්න පුළුවන්. මොකද අං අහ කියන්නේ අපි කිව්වේ අනුස්වාරයේ විසර්ගය කියලා. ಜಾති දෙකක් තියෙනවා. අනුස්වාරය කියන්නේ බිඳුව කියන එක. එතකොට විසර්ගය කියලා කියන්නේ බිඳු දෙක කියන එක. මේක ගත්තත් කමන්නේ. මේක වැඩියෙන්ම ගැලපෙනවා. ගයන්න සහ බිඳුව මේ දෙක එකට එකතු වුණාම මේ බිඳුවේ භාගයක් විදිහට තමයි මේ පිල්ලමක් විදිහට මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපි මේකට කියනවා අනුනාසිකාර්ධය කියලාත් කියනවා. අනුනාසික අක්ෂර කියලා කියන්නේ අපි සංඥක අක්ෂර වලටනේ. එහෙනම් සංඥක අක්ෂර වලින් සංඥකයෙන් භාගයක් නැත්තම් අනුනාසිකාර්ධය කියලා කියනවා මේ දාන පිල්ලම වගේ පුංචි කොටසට. ඊළඟට 16 වෙනි ප්‍රශ්නේ කෙටි පාපිල්ලක් සහිත වචනයක් වන්නේ මොකක්ද කියලා අපෙන් අහනවා. එතකොට පිල්ලම් භාවිතය ගැන ඔන්න මතක තියාගන්න. දෝවනය කියද්දි පාපිල්ල එන්නේ නැහැ. කොම්බුව ඇලපිල්ල හල් කිරීම. නිමාව කියද්දි ස්පිල්ල. චාරිත්‍ර කියද්දි ඇලපිල්ල එනවා. ඊළඟට ත්‍ර කියද්දි රකාරාංශය. එහෙනම් පුරාතන කියද්දි තමා ඌ ශබ්දේ ඌ ශබ්දයට පාවිච්චි වෙන්නේ පාපිල්ල. පාපිල්ලෙත් වර්ග දෙකක් තියෙනවා නේද? කෙටි පාපිල්ල තියෙනවා. දීර්ඝ පාපිල්ල තියෙනවා. ඊළඟට කෙටි කොටු පාපිල්ල තියෙනවා. කෙටි වක් පාපිල්ල තියෙනවා. පාපිලි වර්ග දෙකයි. කොටු පාපිල්ලක් තියෙනවා. වක් පාපිල්ලක් තියෙනවා. මෙතනට යොදලා තියෙන්නේ පාපිල්ල හැබැයි කෙටි කොටු පාපිල්ල. සාමාන්‍යයෙන් ওই අක්ෂර
කෙටි ප්‍රශ්න වලට ආවට එහෙම දැන් ආවම මේකේ තියෙනවනේ මේකේ මේ යොදලා තියෙන පිල්ලම් හඳුන්වන්නේ කියලා. එතකොට ගොඩක් වෙලේට අපි දැක්ක ගමන් මේක පාපිල්ල කියලා කිව්වට දිග විස්තරය ඕනේ. කෙටි පාපිල්ල ඒ වගේම කොටු පාපිල්ල කියන එක. ඊළඟට 17 වෙනි ප්‍රශ්නේ තියෙනවා රකාරාංශයේ සහිත වචනයක් කියලා. එතකොට රකාරාංශය කියලා කියන්නේ අපි දන්නවා ර කියන ශබ්දයට ආදේශකයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ රකාරාංශය. දැන් මේකෙත් ප්‍රනාමය කියද්දි ප්‍ර යන්න පාවිච්චි කරලා තියෙන්නේ මේ ර ශබ්දයේ සංකේතවත් කරන්න. හැබැයි දැන් ඔයාලට මේක මෙහෙම කියද්දි ප්‍රශ්නයක් එන්නේ නැද්ද? පිල්ලම් ගැන කතා කරද්දී. අර අපි කලින් කිව්ව කතාවත් එක්ක. අපි අර කලින් කිව්වනේ හැම වෙලේම පිල්ලමකින් නියෝජනය වෙන්නේ ස්වරයක් කියලා. නේද? කෑ වහම යන්නේ වෙන්න ඇද. ඒවට අපි කියනවා මේක පිල්ලම්මයි. හැබැයි මේක එක්ක සංකේතයක් නැත්නම් ලක්ෂණයක් කියලා තමයි හඳුන්වන්න වෙන්නේ. අන්න ඔය කාරණේ හින්දා තමයි අපිට ඔය ප්‍රශ්නේ එන්නේ. සමහර ඒවට අපි පිල්ලම් කියනවා. සමහර ඒවට අපි කියනවා සංකේත කියලා නැත්නම් ලක්ෂණයක් කියලා කියනවා. එතකොට මතක තියාගන්න පිල්ලමක් කියන්නේ හැම වෙලේම ස්වරයක් නියෝජනය වෙන ඒවා. මෙතනදී අපිට පිල්ලමකට වඩා මේක රකාරාංශය කියන එක ලක්ෂණයක් එහෙමත් නැත්නම් සංකේතයක් කියලා තමයි ගන්න වෙන්නේ. මොකද ප්‍ර කියද්දි ර යන්න කියවෙන හින්දා. කවුමද කියද්දි කොම්බුව ගයනු කිත්ත රකාරාංශය නෙමෙයි. ක්‍රූසෝ කියලා කියද්දි අපි කියනවා ගැටය සහිත ඇලපිලි දෙක. ඊළඟට දෘඩ කියද්දි ගැටය සහිත ඇලපිල්ල. ප්‍රනාමය කියද්දි එහෙනම් ර ශබ්දේ කියවෙන හින්දා ඔන්න රකාරාංශය සහිත වචනයක්. 18 වෙනි ප්‍රශ්නේ තියෙනවා උණුසුම් වායු ධාරාවක් පිට කරමින් උච්චාරණය වෙන අක්ෂර ශා ෂ සා ෆ කියන අක්ෂර ටික නේද කණ්ණාඩියක් ළඟට ගියාමත් අපිට තේරෙනවා මේවා උච්චාරණය කරද්දී අපේ කටින් අර උණුසුම් වායුවක් පිට වෙනවා කියන එක. එහෙනම් ඒකට උත්තරය වෙන්න ඕනේ ෂ යන්න. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය අහනවා ලේඛන භාෂාව හා වාචික භාෂාව වෙනස් වෙන්නේ ඇයි කියලා. දැන් අපි කිව්වා මේක ඇත්තටම සිංහල භාෂාව ගත්තොත් සිංහල භාෂාව විතරක් නෙවෙයි ලේඛන ක්‍රමයක් සහිත ලෝකේ භාෂා ගත්තාම ඒ භාෂාව ආයි පොදුවේ කොටස් දෙකකට බෙදෙනවා. දැන් උදාහරණයක් විදිහට ඉංග්‍රීසි භාෂාව ගමුකෝ. ඉංග්‍රීසි භාෂාවත් අපි කතා කරන භාෂාව කියලා තියෙනවා ස්පෝකන් ඉංග්‍රීසි කියලා. ආයෙත් අපි ලිඛිත භාෂාවක් ගැන ඉගෙන ගන්නවා ව්‍යාකරණ සහිතව. දැන් සාමාන්‍යයෙන් අපිට කතා කරන භාෂාවේදී ස්පෝකන් ඉංග්‍රීසි වලදී බොහොම කෙටියෙන් ව්‍යාකරණ ගැන හිතනවට වඩා උච්චාරණයේ පහසුව ගැනනේ කියන්නේ නේද? දැන් will කියන එකම කියන එක අර I'll කියන්න අපිට පුළුවන් නේ එකට එකතු කරලා. හැබැයි මේකෙදී අපිට සාමාන්‍ය ලිඛිත භාෂාවේදී ඒ කියන්නේ කතා කරන භාෂාවට වඩා දීර්ඝව ග්‍රැමටිකලි නිවැරදි විදිහට තමයි යොදන්නේ. එහෙනම් අපිට ලේඛන භාෂාව සහ වාචික භාෂාව වෙනස් වෙන්නේ මොන කාරණේන්ද කියලා අඳුර ගන්න පුළුවන් උච්චාරණයේ හින්දා නෙවෙයි. දැන් ලේඛන භාෂාවේ තියෙන දෙයක් අපි හිතමුකෝ ඒ විදිහටම වාචික භාෂාවේ තියෙන්න පුළුවන්. හැබැයි මේකට අදාළ වෙන ව්‍යාකරණයක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට උච්චාරණයේ ලේඛන භාෂාව ඇතුලේ උදාහරණයක් විදිහට අපි කියමුකෝ නවකතාවක් යටි කතාවක් කියලා. හැබැයි මේක ලේඛන භාෂාවෙන් තමයි ඒ වුණාට ඒක ඇතුලේ අපි දානවනේ දෙබස් විදිහට යනවා. එහෙමත් නැත්නම් මේ පුද්ගලයා මෙහෙම කිව්වා කියලා තියෙනවනේ. හැබැයි ඉතින් ඒ ලේඛන භාෂාවම තමයි. වාචික භාෂාව ඇතුළත් කරලා තිබ්බත් ලේඛන භාෂාව හැබැයි ඒ නිසා අපිට කියන්න බෑ මේකේ උච්චාරණය වෙනස් නිසා ඒ විදිහට ලේඛන භාෂාවයි වාචික භාෂාවයි වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ගමුකෝ දුවනවා කියලා. ඉතින් දුවනවා කියන එක අපි ලේඛනයෙන් කිව්වත් එහෙමත් නැත්නම් වාචිකව කිව්වත් එකයිනේ. දැන් අපිට ඒක ලේඛනයක් ඇතුළේ දුවනවා කියන එක ඒ විදිහටම යොදන්න පුළුවන්. නිසා උච්චාරණය ගන්න බෑ. මොකද උච්චාරණයේදී තියෙන ශබ්ද ටිකනේ. ඊළඟට තියෙනවා ශබ්ද මාලාව නිසා. නෑ ශබ්ද ටික ල කියද්දි ල ශබ්දේම තමයි අපි කතා කරන භාෂාවේ තියෙන්නේ ලියන භාෂාවෙත් තියෙන්නේ. එතකොට ව්‍යාකරණයේ හින්දා නම් ලේඛන භාෂාවයි වාචික භාෂාවයි
පැහැදිලිව වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මම හෙට ගමනක් යනවා කිව්වා කියලා. ඔන්න මම කතා කරන භාෂාවෙන් කියනවා. හැබැයි මේක අපි ලේඛනයට හැරෙව්වහම මම හෙට කොහේ හෝ ගමනක් යෑමට සිතා සිටිමි කියලා ලියන්න ඕනේනේ. මම කිව්වොත් මී කියන්න ඕනේ, අපි කිව්වොත් මු යන්න. එතකොට ප්‍රශ්නයක් අහද්දි ද යන්නෙන් අවසන් වෙන්න මේ වගේ එක එක නීති ගොඩක් තියෙනවා. එහෙනම් අපිට ව්‍යාකරණයේ හින්දා තමයි ලේඛන භාෂාවයි වාචික භාෂාවයි වෙනස් වෙන්නේ. මම හෙට කොහේ හරි යනවා කිව්වහමයි මම හෙට කොහේ හෝ යෑමට සිතා සිටිමි කිව්වහමයි දෙකක් වෙන්නේ. උච්චාරණයේ හින්දාත් නෙවෙයි, ශබ්ද මාලාවේ හින්දාත් නෙවෙයි, අක්ෂර හින්දාත් නෙමෙයි, ව්‍යාකරණයේ හින්දාමයි. ඊළඟට 20 වෙනි ප්‍රශ්නේ අහනවා උගුරෙන් පිටවන අක්ෂර හඳුන්වන නම. මේක නම් අපරාධ වරද්දගෙන තියෙන්නේ. මූර්ධජ කියලා කියන්නේ අපි කියනවානේ තල්ල මුදුනින් පිටවෙන අක්ෂර. ඕෂ්ඨජ කියද්දී ඔට්ට කියන්නේ තොල් වලට, තොල් වලින් පිටවෙන නිසායි අපි කියන්නේ ඕෂ්ඨජ අක්ෂර කියලා. කණ්ඨජ කියන්නේ කණ්ඨය කියන්නේ උගුර පාලි භාෂාවෙන් ජ කියලා කියන්නේ උත්පත්තිය ලැබෙනවා පිට වෙනවා කියන එක. ඒකට එහෙනම් උත්තරේ වෙන්න ඕනේ කණ්ඨජ කියන එකයි. තාලුජ වෙන්න බෑ. තාලුජ කියන්නේ තල්ල. ඊළඟට 21 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා මොකක්ද අනුස්වාරය කියන්නේ? අං ය ඈ කියලා තියෙනවා. ඒකට අපි කිව්වා අං අහ් කියලා දෙකක් තියෙනවා. අං කියලා කියන්නේ අනුස්වාරය, අහ් කියලා කියන්නේ විසර්ගය. මේකට ඇත්තටම අනුස්වාරය කියලා කියන්නේ ස්වරයකට අනුව බිහි වෙන හින්දා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ගංගාව කියලා ගත්තා කියලා. ගංගාව කිව්වට ග අංගාව තමයි වෙන්නේ. අයන්න හැංගිලා තියෙනවා. හැබැයි අපිට පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කා කියන එක ගත්තාම අල් කයන්නයි ආයන්නනේ තියෙන්නේ. අපි ඒ කැලපිල්ලකින් පෙන්නුවට මේකත් එහෙමයි. දැන් ගංගාව කියද්දි ගයන්න ගම් කියද්දි අයන්නයි බිඳුවයි තමයි එතන තියෙන්නේ. අපි බිඳුව කියලා හිතුවට ඒ නිසා අපි කියනවා ස්වරයක් එක්ක බැඳිලා තියෙන හින්දා. පේන්නේ නැතුවට මේ ආ කියන ස්වරයත් එක්ක බැඳිලා තියෙන හින්දා අනුස්වාරය, ඒ කියන්නේ ස්වරයට අනුව උච්චාරණය වෙන හින්දා තමයි අපි මේකට අනුස්වාරය කියලා කියන්නේ. එතකොට අං කියන එක තමයි ඒකට උත්තරේ. ඊට පස්සේ අහනවා 22 වෙනි ප්‍රශ්නේ සංඥක අක්ෂර කියන්නේ මොනවද කියලා. නාසයෙන් කියවන අක්ෂර වලට අපි පැහැදිලිවම කියන්නේ නාසික අක්ෂර කියලා. තල්ලෙන් කියවෙනවා නම් තාලුජ කියලා කියනවා. අඩක් නාසයෙන් හා අඩක් මුඛයෙන් කියවෙන අක්ෂර. ඒක තමයි සංඥක කියලා කියන්නේ. කොටින්ම කිව්වොත් නාසික අක්ෂර ටික දෙකට කැපුවාම එන කොටස් ටික තමයි අපි කියන්නේ මේවට සංඥක අක්ෂර කියලා. ඒ කියන්නේ භාගයක් කියවෙනවා නාහි, ඊටු කොටස කියවෙනවා අපි මුඛයෙන්. මේ දෙකම ඉවහල් කරගෙන තමයි සංඥක අක්ෂර කියවෙන්නේ. ගා ජ ඩ දා බ කියන අක්ෂර ටික. 23 වෙනි ප්‍රශ්නයේ සිංහල භාෂාවේ මූල භාෂාවක් නොවන්නේ මින් කුමක්ද කියලා අහනවා. මොනවද මූල භාෂා කියන්නේ? මම කිව්වා මූල භාෂා කියලා කියන්නේ සිංහල භාෂාව හැදෙන්න හේතු වෙච්ච අර අපි කියන්නේ ඕනම ළමෙක් බිහි වෙන්න අම්මෙක් තාත්තෙක් ඕන වෙනවනේ වගේ භාෂාව බිහි වෙන්න මෙයාගේ මූලික වෙච්ච භාෂා ටිකක් තියෙනවා. ඒ ටික තමයි පාලි භාෂාව, ඊළඟට සංස්කෘත භාෂාව, දෙමළ භාෂාව. මේ තුනම අපි මූල භාෂා කියලා ගන්නවා. මූල භාෂා කියන්නේ විශේෂයෙන්ම පාලි සහ සංස්කෘත ගන්න පුළුවන්. දෙමළ වචන ගැන කතා කරොත් අපි හිතන්නේ නැති වචන. කන්නාඩි, එතකොට සමහර වචන ගත්තාම මුසිප්පු කියලා වචනයක් තියෙනවා. කනගාටු කියන එකට මම දැකලා තියෙනවා පොතකුත් හදලා තිබ්බා. ඒ කියන්නේ සිංහල භාෂාවේ තියෙන දෙමළ වචන ටික අරගෙන ඒ කියන්නේ ඒකෙන් අපිට තේරෙනවා මොනතරම් ප්‍රමාණයක් දෙමළ වචන සිංහලේදී පාවිච්චි වෙනවද කියලා. මොකද දකුණු ඉන්දීය ආක්‍රමණ එක්ක. එහෙනම් හැබැයි මේකට ගන්න පුළුවන් වෙන්නේ මූල භාෂාවක් නොවෙන්නේ හින්දි භාෂාව. ඒක නූතන භාෂාවක්. ඊළඟට 24 වෙනි ප්‍රශ්නේ අපිට අහනවා තොල් වලින් උච්චාරණය කරන අක්ෂර එක නම් ලේසි. තාලුජ දන්තද උස්මාක්ෂර නෙවෙයි ඕෂ්ඨජ තමයි උත්තරේ වෙන්නේ. තොල් වලට තමයි ඔට්ට කියලා කියන්නේ. 25 අහනවා අරකෙම වෙනම ස්වරූපයක් අනුස්වාරයේ අඩංගු වචනයක් පිම්ම අංශක
රක්ෂණය යමකය. අංශක කියද්දී එහෙනම් බිඳුව යෙදිලා තියෙනවා. අං කියන එක ඒ විදිහටම යෙදිලා තියෙනවා. එහෙනම් අනුස්වාරයේ අඩංගු වර්ණය අංශක කියන එක. මහ ප්‍රාණ අක්ෂරයක් වන්නේ අක්ෂරය කියද්දී මූර්තජ ෂ වෙන්න ඕන එක වැරදිලා. අභිධර්ම ප්‍රබල සූර්යා ශ්‍රාවකයා අභි කියද්දී මහ ප්‍රාණ බ තියෙනවා ප්‍ර කියද්දී රකාරාංශයේ තියෙනවා සූර්යා කියද්දී අර රේපයයි තියෙන ශ්‍රාවකයා කියද්දී ප්‍රකාරාංශය. එතකොට මහ ප්‍රාණ බී තියෙන හින්දා පළවෙනි වර්ණය තමයි නිවැරදි වෙන්නේ. ඊළඟට අහනවා 27 වෙනි ප්‍රශ්නේ අක්ෂර වර්ගීකරණ විදිහක් නොවන්නේ මොකක්ද කියලා. අපි අක්ෂර වර්ගීකරනවා එක එක ආකාරවලට ශබ්දය අනුව වර්ග කරනවා. අපි කිව්වේ මහ ප්‍රාණද අල්ප ප්‍රාණදනේ ශබ්දයේ අඩු වැඩි වෙන විදිහ අනුවනේ. උත්පත්ති ස්ථානය අනුවත් අපි වර්ගීකරණය කරනවා. උත්පත්ති ස්ථානයක් ලබන්නේ ඒ කියන්නේ දත් වලින්ද තොල් වලින්ද මේ කියන කතාව අනුව. ඊට පස්සේ අවසාන වර්ණය දීලා තියෙනවා තනිව උච්චාරණය කරන්න පුළුවන්ද බැයිද කියන එක මත. පැහැදිලිව ස්වර සහ ව්‍යංජන බෙදෙන්නේ තනිව උච්චාරණය කරන්න පුළුවන්ද බැයිද කියන කාරණේ මත. නිසා අපිට ගන්න පුළුවන් අක්ෂර රූපය අනුව අක්ෂර වර්ගීකරණය වෙන්නේ නැහැ කියන එක දැන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මහ ප්‍රාණ කයන්නයි අල්ප ප්‍රාණ කයන්නයි ගත්තොත් අපිට එහෙම වර්ගීකරණය කරන්න බෑනේ. අර කයන්න ලියන්නේ මුලින්ම බිඳුවක් ලියලා එහෙම කොටස් දෙකක් තියෙනවා. මහ ප්‍රාණක බ අකුරට සමානයි. ඒ හින්දා ඒ සමානත්වයේ බලලා එහෙම විස්තර කරන්නේ නැහැ. ඒ කියන්නේ අක්ෂර ලියන රූපය අදාළ නැහැ. දයන්න එක විදිහක්, ශයන්න එක විදිහක්. ඒ නිසා අර මේක බෝලයක් වගේ තියෙන හින්දා වෙන නමක් එහෙම යොදන්නේ රූපය අදාළ නැහැ. ඒක පිට වෙන විදිහ තමයි අපි අක්ෂර වර්ගීකරණය කරද්දී හිතන්නේ. 28 වෙනි ප්‍රශ්නය අහනවා ඔන්න යංශය කියන්නේ මොකක්ද කියලා. යංශය කියලා කියන්නේ මේකේ තියෙනවා අකුරක් කියලා, ඊළඟට කියනවා පිල්ලමක් කියලා, ඊළඟට තියෙනවා ලක්ෂණයක් කියලා, ඊළඟට තියෙනවා ඉහත කිසිවක් නොවේ කියලා. දැන් යංශයේ උදාහරණයක් විදිහට ගත්තහම අපිට ගන්න පුළුවන් සංඛ්‍යා කියලා කියද්දී කිය කියන ශබ්දයට අපි පාවිච්චි වෙනවනේ. එතකොට මේක දැන් හැම වෙලේම යයන්න සංකේතවත් කරන්න තමයි අපි පාවිච්චි වෙන්නේ. දැන් මේකේ යංශය කියන්නේ අකුරක් නෙවෙයි. මොකද ඒකත් බැඳිලානේ තියෙන්නේ. දැන් සංඛ්‍යා කියන එකම ගත්තොත් පිල්ලමක් කියන්න ඇත්තටම පිල්ලමක් කියන්න බෑ. මේකට හරිය වැටිලා තිබ්බට ඇත්තටම අපිට එහෙනම් මේක කියන්න වෙන්නේ යංශය කියන්නේ ලක්ෂණයක් කියලා තමයි අපි ගැඹුරින් හිතුවොත්. ඊළඟට ඉහත කිසිවක් නොවේ කියලා තියෙනවා. කමන්නේ ඒක. නමුත් 28 වෙනි ප්‍රශ්නේ මතක තියාගන්න. දැන් ගොඩක් අපි කියන්නේ වැඩිහිටියෝ පවා ගුරුවරු පවා වරද්දන තැන පිල්ලමුයි ලක්ෂණයි සංකේතයි. පිල්ලම් කිව්වහම අපිට උනත් ටක් ගාලා හිතන්නේ ආයංශය කියන්නේ පිල්ලමක්. රකාරාංශය කියන්නේ පිල්ලමක් කියලා. හැබැයි ඒකේ චූටි වෙනසක් තියෙනවා. ඒ හින්දා ඔයා තරුවක් දාලා මතක තියාගන්න. මේක හරිම වචනේ පිල්ලම් විදිහට පොදුවේ කතා කරාට මොකද පිල්ලමකින් නියෝජනය වෙන්නේ ස්වරයක්නේ. ඒ නිසා ලක්ෂණයක් විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අහනවා රකාරාංශය ගැන වැරදි ප්‍රකාශය මොකක්ද කියලා. රකාරාංශය කියන්නේ පිල්ලමක්ද? ඊට පස්සේ තියෙනවා ර යන්න නියෝජනයට යෙදේ. මහ ප්‍රාණ අකුරු වලට පමණක් යෙදේ. ඕනෑම අකුරකට යෙදේ. මේකට උත්තර දෙකක් ගන්න පුළුවන්. රකාරාංශය කියන එක පිල්ලමක් කියන එකත් වැරදි. ර යන්න නියෝජනයට යෙදෙනවා කියන එක හරි. ඊළඟට මහ ප්‍රාණ අකුරු වලට පමණක් යෙදේ කියන එකත් අපිට වැරදි ප්‍රකාශයක් විදිහට ගන්න පුළුවන්. ඕනෑම අකුරකට යෙදෙනවනේ නේද? එක්කෝ මේක පිල්ලමක් කියන එක නැත්නම් මහ ප්‍රාණ අකුරු වලට පමණක් යෙදෙනවා කියන එක තමයි රකාරාංශය ගැන වැරදි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ මේක නම් ලේසියිනේ. අපි කලින් අහලා තිබ්බා මුළු අක්ෂර ගාන. ඊට පස්සේ ස්වර ගාන 18 අඩු කරාම 42 එනවනේ ව්‍යංජන අක්ෂර ගණන. ඊට පස්සේ අහනවා අපෙන් පුස්කොළ පොත කියන්නේ මොකක්ද කියලා. පුස්කොළ පොත කියන්නේ තල්පතින් හදපු එකක්. තල්පත් අරගෙන ඒක සකස් කරලා ලියන්න පුළුවන් විදිහට සුද්ධ කරලා අර පත්‍රයක හැඩයට එහෙමත් නැත්නම් ඒ කොටු හැඩයට තීරු ඉරලා ඒකේ අර අපි පන් හිඳකින් තමයි පුස්කොළ පොත ලියන්නේ. කියන්නේ අර පිහාටු පෑනක් හරි මොකක් හරි අරගෙන මේ පුස්කොළ පොත හරි ඝනකම්නේ අර ඇතුළට කිඳා බහින්නත් පුළුවන් තින්ත පෑනකින් හරි. එහෙම
අර අපි තෙලිතුඩ කියලා කියන්නේ මේක පාවිච්චි කරලා තමයි අපි ලියන්නේ. එහෙනම් තල්පතින් හදපු පොතක් තමයි පුස්කොළ පොත් කියලා කියන්නේ. රන්පත් වලින් හදලා නැහැනේ. අපි කියන්නේ අර රත්තරින් හදපු සන්නස් තියෙනවනේ. අපි කියන්නේ අර පනා කඩුවේ තඹ සන්නස කියලා ඒ වගේ. එතකොට නමුත් පුස්කොළ පොතක් කියලා කියන්නේ පොතක් තල්පතකින් හදපු. 32 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. වාචික ක්‍රමයක් පමණක් ඇති භාෂාවක් අභාවයට යන්නේ ඇයි කියලා. වාචික ක්‍රමයක් විතරක් තියෙනවා. දැන් හිතන්න සිංහල භාෂාවම පොතක පතක ලියලා නැහැ. අපි ඉගෙන ගන්න මෙච්චර දියුණු නැති ශිෂ්ටාචාරයක්. හැබැයි යන්තම් හැඟීම් දැනීම් කියා ගන්න අපිට තියෙන වුවමනා අවශ්‍යතා ටික කියා ගන්න එතකොට ඇති. හැබැයි ඉතින් උච්චාරණයේ ගැටලුවක් නෙවෙයිනේ. අපිට හොඳට අර උච්චාරණ පද්ධතිය පිළිහිටලා තියෙනවා. එහෙම තියෙද්දිනේ අභාවයට යන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මොකක් හරි ගෝත්‍රික භාෂාවක් මල භාෂාවක් බවට පත් වෙනවා කියමුකෝ. එතකොට උච්චාරණයේ ගැටලුවක් හින්දා නෙවෙයි. මොකද ඒ භාෂාව පාවිච්චි කරන අන්තිම පුද්ගලයා මිය ගියත් ඒකේ ලේඛනමය රටාවක් තියෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් මේ භාෂාව ලියවෙච්ච විදිහ ඒ භාෂාව ගැන සාක්ෂියක් විදිහට. එතකොට උච්චාරණයේ ගැටලුවටත් වඩා සාහිත්‍යයක් නොමැති හින්දා කියන්නත් බෑ. සාහිත්‍ය කියලා කියන්නේ ගොඩක් වෙලේට අපි කියන මේ කෙටි කතා, නවකතා, කවි මේ වගේ දේවල්නේ. සාහිත්‍යයක් තිබෙන එතකොට ප්‍රශ්නයක් නෑ. මොකක් හරි ලේඛන වාර්තාවක් තියෙන්නයි ඕනේ. ඒ කියන්නේ අපි හිතමුකෝ මොකක් හරි දැන් රොබර්ට් නොක්ස්ගේ වාර්තාවක තිබ්බා කියලා සිංහල භාෂාව අභාවයට ගියාම මෙන්න මෙහෙම භාෂාවක් පාවිච්චි කරන පිරිසක් හිටියා. මෙයාලා මෙන්න මේ විදිහට මේ ඒ භාෂාව උච්චාරණය කරේ. ඒකේ මෙන්න මේ මාලාවක් අක්ෂර මාලාව හරි මේ විදිහට ලිඛිතව සඳහන් වෙලා තිබ්බනම් අපිට හිතන්න පුළුවන් මේ කියන භාෂාව පාවිච්චි කරපු මිනිස්සු හිටියා. ඒ භාෂාව ලියලා තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා එක්කෙනෙක් හරි සටහන් කරගෙන තියෙනවා නම්. හැබැයි එහෙම කිසිම ලේඛන වාර්තාවක් නැත්තම් ඇත්තට මේක ඉක්මනට අභාවයට යනවා. මොකද ඔප්පු කරගන්න විදිහක් නැහැ. අනිත් එක දැන් අර අන්තිමට මේ භාෂාව උච්චාරණය කරන කෙනා මරණයටපත් වුණොත් එතනින් එහාට අපිට ඒ වෙනුවෙන් තව කෙනෙක් හදන්නවත් එයාට ඒක උගන්වන්නවත් වෙන්නේ නැත්තේ ලිඛිත වාර්තාවක් නැති නිසා. එහෙනම් ඒකට එන්න ඕනේ ලේඛන වාර්තා නැති නිසා කියන එක. 33 වෙනි ප්‍රශ්නය අහනවා ස්වර කියන්නේ මොනවද කියලා. කෙටි අක්ෂර වෙන්න බෑනේ. කෙටි දීර්ඝ කියන අකුරු දෙකම මේකට අයිති. සරල අක්ෂරත් නෙවෙයි, දීර්ඝ අක්ෂරත් නෙවෙයි. තනියම උච්චාරණය කරන්න පුළුවන් අක්ෂර වලට අපි කියනවා ස්වර කියලා. ඊළඟට 34 වෙනි ප්‍රශ්නේ අහනවා අක්ෂර වර්ගීකරණය කරන්නේ ඇයි කියලා. අනන්‍යතාවය පෙන්වීමට වර්ගීකරණය කරන්න ඕනේ නැහනේ. සංක්ෂිප්තව දක්වන්නත් වර්ගීකරණයක් අවශ්‍ය නැහැ. කෝඩියක් අවශ්‍ය නිසාත් නෙවෙයි අක්ෂර වෙන් කර අඳුන ගන්න ඕනේ හින්දා. දැන් අපි හිතමුකෝ ස්වර ව්‍යංජන කියලා කොටස් දෙකක් හදලා නැත්නම් අපි කොහොමද අඳුරගන්නේ? තනියම උච්චාරණය කරන ටික මෙතනින් මොකක්ද? එහෙමත් නැත්නම් ස්වරයක් ආශ්‍රය කරගනිමින් උච්චාරණය කරන්නේ මොනවද කියන එක පැහැදිලිව අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ ටික ස්වර මේ ටික ව්‍යංජන කියලා වර්ගීකරණය කරලා තියෙන නිසා. නැත්නම් නම් දෙකක් දීලා තියෙන හින්දා. එහෙනම් අක්ෂර වෙන් කරලා අඳුර ගන්න තමයි අපිට අක්ෂර වර්ගීකරණයක් අවශ්‍ය වෙන්නේ. ඊළඟට 35 වෙනි ප්‍රශ්නේ උච්චාරණය සඳහා උපකාර නොවන ඉන්ද්‍රිය. දත් අනිවාර්යෙන් ඕනේ, තොල් ඕනේ, තල්ල ඕනේ, නාසය ඕනේ නැත්තේ නෑ ඕනේ. හැබැයි එහෙම නෑ කියලා අපිට උච්චාරණය කරන්න බැරි නෑ. අහලා තියෙන උච්චාරණයනේ. උච්චාරණය සිද්ධ වෙන්නේ අපේ උගුරේ. ස්වරාලය, ස්වර තන්ත්‍ර, ස්වර තන්තු මේවා ආශ්‍රය කරගෙන තමයි හඬ පිට වෙන්නේ. දැන් ගොඩාක් අයගේ ඔය එක එක ඔපරේෂන් වලින් උගුරට වෑල් දැම්මට පස්සේ එක එක හේතුන් හින්දා ඒගොල්ලන්ට නාසය තියෙනවනේ. හැබැයි නාසය තිබ්බට එයාට උච්චාරණය කරන්න බැහැ. ඒකට හේතුව තමයි අර උගුර සම්බන්ධ වෙලා නැති හින්දා. ඉතින් ඒ නිසා අපිට දත් අවශ්‍ය වෙනවා,
තොල් අවශ්‍ය වෙනවා, තල්ල අවශ්‍ය වෙනවා, උගුර මේ ඔක්කොම අවශ්‍ය වෙනවා. හැබැයි උච්චාරණ ඉන්ද්‍රියක් විදිහට ගන්නෙ නෑ නාසය කියන එක. අපි කියනවා නාසික අක්ෂර කියලා කොටසක් තියෙනවා. මේ අක්ෂර පිට වෙන්නේ නාසයෙන් කියලා. හැබැයි මේ නාසය දක්වා ඒ හඬ එන්න උගුරෙන්, දත් වලින් මේ ඔක්කොගෙම සහයෝගයෙන් මෙතනට එන්න ඕනේ. අන්න ඒ නිසා මේක අපිට ඕන වුණාට උච්චාරණ ඉන්ද්‍රියක් විදිහට නාසය කියන එක ගන්නෙ නැහැ. ඊට පස්සේ 36 වෙනි ප්‍රශ්නයෙන් අහනවා සිංහල භාෂාව අන් භාෂාවන්ගෙන් වෙනස් වෙන්නේ ඇයි කියලා. හෝඩියක් ඕන භාෂාවකට තියෙන ඉංග්‍රීසි වලට, චීන, ජපන් ඕන භාෂාවකට හෝඩියක් තියෙනවා. ඒ වගේම ව්‍යාකරණ ටිකකුත් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි සංකීර්ණ භාෂා ලක්ෂණ තියෙන හින්දා. උදාහරණයක් විදිහට දැන් මාම් කියන එක ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේ අම්මට මාම්, එහෙමත් නැත්නම් මදර් කියන වචන දෙක විතරනේ තියෙන්නේ. සිංහල භාෂාවේ මවට සමාන පද නැත්නම් මවට පාවිච්චි කරන ආදේශක වචන ගැන රිසර්ච් එකක් වුණත් කරන්න පුළුවන්, මුළු පොතක් ලියන්න පුළුවන්. මොකද ඒ තරම් වචන ගොඩාක් තියෙනවා. කියන්නේ ප්‍රදේශ අනුව වෙනස්. එතකොට ඉතිහාසයේ පාවිච්චි කරලා තියෙන වචන, නූතනයේ පාවිච්චි කරන වචන, එක එක හේතුන් හින්දා අපි අර ජනනී කියලා කියනවා අම්මා බිහි කරන හින්දා. ඔය වගේ ගොඩාක් සංකීර්ණ වෙන විදිහට සමාන පද, විරුද්ධ පද, බහුවචන පද. එතකොට මේ වගේ ඕන තරම් දේවල් තියෙනවා. ඒ හින්දා අපි කියනවා සිංහල භාෂාව වෙනස් වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒක සංකීර්ණයි. ඒකේ අක්ෂර මාලාවත් සංකීර්ණයිනේ දැන්. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි භාෂාවේ ඒ සවුන්ඩ් එක ගත්තොත් ඒක හැමතැනම මේ විදිහට වෙනස් වෙනවනේ කියන එක. හැබැයි සිංහල භාෂාවේ ගත්තොත් දැන් සමහර වෙලේට දැන් අයන්න කියන එක ගත්තොත් ඈ මෙන්න මේ විදිහට ඒකට ඇලපිලි එකතු වෙවි වෙනස් වෙවි යනවා. හැබැයි ඉංග්‍රීසි භාෂාවේ ඒ කිව්වොත් ඒ විතරමයි. ඒකට එක එක ඒවා පිල්ලම් එකතු වීමක් වෙනස් වීමක් වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා අපි කියන සිංහල භාෂාව සංකීර්ණයි. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් සිංහල වගේ භාෂාවක් අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරන ජනතාව අනිවාර්යෙන් අතිශයින්ම බුද්ධිමත් පිරිසක් වෙන්න ඕනේ. දැන් මේක මෙහෙම වුණාට දැන් ඉස්සර ඔය රුවන්වැලි සෑය, අබේගිරිය, ජේතවනාරාමය මේව හදලා තියෙන්න ඒ කියන්නේ මොනතරම් දැනුමක් ඕනේද නේද? කලා වැව, සොරබොර වැව. එතකොට අපිට හිතාගත්ත හැකි මේ අක්ෂර මාලාව, භාෂාව මෙච්චර සංකීර්ණ නම් මේව හදපු මිනිස්සු මොනතරම් දියුණුයිද කියලා. දැන් ඒ වගේම තමයි ඔය ගොඩක් වෙලට බටහිර රටවල් වල මිනිස්සු විශ්වාස කරන දෙයක් ඔය ආසියාතික රටවල් වලින් ලංකාවේ මිනිස්සු ඉස්සර කාලේ පිටසක්වල ජීවින් එක ගනුදෙනු කරා කියන එක. අහලත් ඇති අර ඔරායන් තරු රටාවේ තියෙන අර බඳපටියේ තරු 3ට සමාන වෙන විදිහට මම හිතන්නේ රුවන්වැලි සෑය, ජේතවනේ, අබේගිරිය වගේ වෙන්න ඕනේ. මේ චෛත්‍ය 3 අර මේ ඒරියල් ෆොටෝග්‍රැෆ්ස් වලින් කොහොම හරි ඒගොල්ලෝ පෙන්නනවා මේවා තියෙන සමානත්වය. එතකොට මේ වගේ කොහොම හරි ඔය පිරිසක්වල සම්භවය ගැන හොයන්න අඟහරුට යවපු යානාවක එක එක භාෂාවලින් ජාතික ගීයවල් පටිගත කරලා යවලා තියෙනවා. ඉතින් ඒකේ 3 වෙනි තැනට දාලා තියෙන්නේ ලංකාවේ ජාතික ගීය. කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරනවා සිංහල භාෂාව කියලා කියන්නේ සිංහල භාෂාව පාවිච්චි කරපු මේ ලාංකිකයෝ පිරිසක්වල ජීවීන් සමග යම් යම් සම්බන්ධතා පවත්වලා තියෙනවා කියලා. ඒ කියන්නේ අතර මේක සංකීර්ණයි කියන එක අපිට ගාණක් නැති වුණාට. 37 වෙනි ප්‍රශ්නෙන් අහනවා විසර්ගය කියන්නේ මොකක්ද? දුවට නැත්නම් තනි දුව නම් අපි අනුස්වාරය කියලා බිංදු දෙකට තමයි විසර්ගය කියන්නේ මනක්කල්පිත, අන්තఃපුරය, අන්තఃඛණ්ඩය මේ හැම දෙයකටම අපි බිංදු දෙක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ 38 අහනවා රාත්‍රිය කියන වචනේ දක්නට නොලැබෙන පිල්ලම. රාත්‍රිය කියදී රකාරාංශයේ තියෙනවා, ඇදයක් නැහැ, ඇලපිල්ල තියෙනවා, ඊළඟට ඉස්පිල්ලක් තියෙනවා. 39 අහනවා මහ ප්‍රාණ අක්ෂර නොයෙදුණු වර්ණේ. වර්ණ කියද්දි මහ ප්‍රාණ නෙමෙයි මූර්ධජ තියෙන විචිත්‍ර කියද්දි රකාරාංශය, පාංශු කියද්දිත් මහ ප්‍රාණ අක්ෂරයක් යෙදෙන්නේ නැහැ. දීවර කියද්දි තියෙනවා ഘോഷාව කියද්දි ගෝ, කාණ්ඩය කියද්දි මහ ප්‍රාණ ක, පුස්තකය වෙන්න ඕනේ තු නෙමෙයි. එතකොට මහ ප්‍රාණ ත තියෙනවා, ඡායාව වෙන්න ඕනේ. එතකොට මහ ප්‍රාණ ච තියෙනවා, ඉෂ්ට කියද්දි මහ ප්‍රාණ ට තියෙනවා, පුනර්භවය කියද්දි බ, භාෂාව කියද්දි බ, ප්‍රතිඵල කියද්දි ක තියෙනවා. පළවෙනි වර්ණය තමයි මහ ප්‍රාණාක්ෂර යෙදිලා නැත්තේ.
ඊළඟට අහනවා සිංහල භාෂාවේ නාසික අක්ෂර සංඛ්‍යාව. ං ඤ න න ම අක්ෂර 5යි තියෙන්නේ. ඒකට නිවැරදි වර්ණය වෙන්නේ 5 කියන එක. දැන් පැහැදිලි මොනවද වරද්දගෙන තියෙන්නේ කියන එක. සමහර ඒවා ලේසි ප්‍රශ්න පොඩි ප්‍රශ්න හැබැයි අර වර්ණ කීපයක් එක දීලා තිබ්බහම අපිට කන්ෆියුස් වෙනවා සමහර වෙලාවට. අර සාමාන්‍යයෙන් අපි දැන් උගන්වද්දී කියනවා මේක මෙහෙමයි මේ අක්ෂර වර්ග 5ක් තියෙනවා එහෙම එහෙම කියලා. හැබැයි ඔයාලට තේරෙනවා ඇති අපි කොච්චර හොඳට ඉගෙන ගත්තත් ප්‍රශ්න පත්‍රයකට ගියාම අපි හැසිරෙන ආකාරය වෙනස් වෙනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තාම දැන් ඔයා හිතන්නකෝ ශිෂ්‍යත්ව විභාගය ගත්තාම ශිෂ්‍යත්ව විභාගයටත් ශිෂ්‍යත්ව විභාගය ගොඩක් වෙලට වැඩිම ලකුණු ගන්නේ මීඩියම් බුද්ධි මට්ටමේ හිටපු අය. ඒ කියන්නේ සාමාන්‍ය ඇවරේජ් බුද්ධි මට්ටමේ අය තමයි 190 ගණන් 200ට වගේ යන්නේ. ඒකට හේතුව තමයි විභාගයක් කියලා කියන්නේ හැම වෙලේම අපි හිතන විදිහට දක්ෂයා තෝරන්න තියෙන අවස්ථාවක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ උසස් පෙළ ජීව විද්‍යාවෙන් මුල් රෑන්ක් 10 ගත්තාම මේගොල්ලෝ මං කියනවා නම් මෙයාලා තමයි ලංකාවේ ඉන්න දක්ෂතම ජීව විද්‍යාවෙන් දක්ෂතම 10 කියලා එක වැරදි. ප්‍රශ්න පත්‍රයකට උත්තර දීලා කෙනෙක්ගේ දක්ෂතාවය මයින්න බෑ. මේක බොරු එහෙම නැත්නම් තේරුමක් නැති ක්‍රමයක් ඒ වුණාට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට ඉතින් අපිට ඒක කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කරන්න වෙනවා. මේකදී අපිට තියෙන දේවල් තමයි මම ඉස්සරහට ඔයගලන්ට කියලා දෙන්නම්. එකක් තමයි කාලය අපි කොහොමද මැනේජ් කරගන්නේ කියන එක. හරියටම වැදගත්. ගොඩාක් අය දැන් මේ වගේ ප්‍රශ්න වලට නම් නෙමෙයි ওই විචාර ප්‍රශ්න වලට එහෙම යද්දී හැම වෙලේම දැන් ආස හිතෙන ප්‍රශ්නයක් ආවොත් දඩබඩ ගාලා උත්තර ලියනවා. එතකොට අනේ අන්තිම ප්‍රශ්න දෙක තුන ලියන්න වෙලා නැහැ ඇදගෙන යනවා කාලේ. ඊට පස්සේ දැන් මේ අපි කියන්නේ කම්පෙයාර් කරන එක සංසන්දනයනේ ඔය MCQ ප්‍රශ්න පත්‍රයකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් කෙලින්ම උත්තරේ අහන්න තිබ්බොත් අපි කිව්වොත් කෙටි පිළිතුරක් අපයන්න කියලා ඔයාලට ඔය ඔක්කොටම හරියට උත්තර ලියන්න පුළුවන්. හැබැයි සංසන්දනය කරන්න දෙදී අර අපේ අර කියන මොලේ කොලොප්පම් වෙනවා කියලා හිතා ගන්න බෑ. අරකත් සමානයි මේකත් සමානයි හිතා ගන්න බෑ. අන්න ඒක තමයි ඔයාලට වැරදෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවා කියන්නේ අර අතුරු යනවා වගේ වැඩක්. හරිම පරිස්සම් වෙන්න ඕනේ. අර විෂය දැනුම හොඳට කාලා තියෙන කෙනෙක්ට විතරයි පරිස්සමට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. සමහර විට අපිටත් එකපාරට හිතා ගන්න බෑ. ඒ කියන්නේ විෂය හොඳට දැනගෙන උනා ඒ අවස්ථාවේදී හිතා ගන්න බෑ අනිත් උත්තරේද මේකද කියලා. ඉතින් ඒකයි මම මේක දුන්නේ. ඇත්තටම මේ ලකුණු බලන්නවත් ඒ මොකකටවත් නැතුව ඉස්සෙල්ලාම ප්‍රශ්න පත්‍රයක් දීලා බැලුවා ඔයාලා කොහොමද අනිත් එක මේක ඔන්ලයින් උත්තර දෙන්න තියෙන්නේ. ඒකට උත්තර දෙන්නේ කොහොමද? කාරණයක් තෝරගන්නේ කොහොමද? කාලය මැනේජ් කරගන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් ටික බලන්න. දැන් ඉස්සරහට ප්‍රශ්න පත්‍ර කරද්දී මම ඔයිට වඩා සංකීර්ණ ප්‍රශ්න දාලා අපි කරමු ඒකේ තියෙන ටෙක්නික්ස් ටිකත් එක්ක. දැන් මේකේ මොකක් හරි ආයි පැහැදිලි කරන්න ඕනේ තැනක් තියෙනවද? පැහැදිලි වගේ තැනක්. නෑ නේද? පැහැදිලි නේද? අපි ඒ කියන්නේ පන්තියකට සහභාගී වෙලා හැමදාම නෝට් එක ලියාගෙන ඒවා අහන් ඉන්නවට වඩා වෙනස් ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න ගියාම සමහර වෙලේට අපිට උරමශීනක් වෙනවා. හිතකෝ අපි නැති ප්‍රශ්නයක් කියලා දන්නේ නැති ප්‍රශ්නයක් වුණා ඒකට දීලා තියෙන අනිත් වර්ණ එක සංසන්දනය කරලා අපිට හැකියාවක් තියෙන්න ඕනේ මේකේ හරිම උත්තරේ තෝරගන්න. අර චුට්ටක් අපිට කපටි වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය මන් දීපුව MCQ ප්‍රශ්න පත්‍රයේ එක තැනක අහලා තියෙනවා මුළු අක්ෂර ප්‍රමාණය. ආයි අහලා තියෙනවා ඒක දන්න හින්දා ප්‍රශ්නයක් නෑ ස්වර ප්‍රමාණය ඊළඟට ව්‍යංජන. ඉතින් ඕකේ මුළු අක්ෂර ප්‍රමාණයයි ස්වර ගානයි තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම ව්‍යංජන ටික හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න පත්‍ර ඇතුළෙම උත්තර තියෙන අවස්ථා තියෙනවා. එතකොට අපි ගුත්තිල කාව්‍ය කොතනද නැවැත්තුවේ ගිය සතියේ? මම ෂෙයා කරන්න ස්ක්‍රීන් එක. මතකද නවත්තපු කාව්‍ය? ඉලකාව ඉවර කරා නේද? අලුත් පැහැදිලි කිරීමක් කරා.
අපි ඉවර කරාද රූ රසය ආයකත් කරා නේද? ආර වීඩියෝ එකක් මන් දැම්මද? අර සින්දුවේ වීඩියෝ එක. දැම්මේ නැද්ද? අපි ඒ ටික කරා නේද? අපි මේකත් පටන් ගත්තද? ආනාහිය පානා අඩහැරෙන්දනේ. මිස් එක පටන් ගන්න. අපි පටන් ගත්තා නේ. ඒක මං හිතන්නේ ලියන්න දුන්න ප්‍රශ්න දෙකක්ද කොහෙද? ලියන්න වෙලා තිබ්බ ලිව්වද? විචාරයක් දුන්නා. ලිව්වද විචාරේ? ඔව් මිස්. හරි ඒක එහෙනම් හෝම්වර්ක් අප්ලෝඩ් කරන්න ඕගලන්ට කියලා දීලා තියෙන්නේ. නෑ. හරි. ඒක ඔයාලට ක්ලාස් එක ඉවරුනහම කෝල් එකක් දීලා කියයි කොහොමද අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. හරියට අර මම මේ URL එක දැම්මා වගේ කරන්න තියෙන්නේ. ඔයාලට ගුත්තිල කාව්‍ය පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒකත් මම පෙන්නලම ඉන්නම්කෝ. මේක මං කලින් අහන්න දුන්නේ නෑ නේද? නෑ මිස්. හරි බලමුකෝ මට මේක අහම්බෙන් හම්බුනේ මේ අර අපි කතා කරපු ගුත්තිල කාව්‍යෙමයි. ඒකෙම අර අන්තිම කවි දෙක තුන අරගෙන ඒක කවියට නගලා ගීතයක් විදිහට ඉදිරිපත් කරන අවස්ථාවක්. බලමුකෝ අපි මේක රස විඳලා.
පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ ළඹ සවන් දිගුරන් බටින් දන නිත් මුවන් බඳිමින් තදේ බැලුවද? ඒකේ අර අපි ගුත්තිල කාව්වේ කතා කරපු කවි ටිකමයි තියෙන්නේ. දැන් අපිට දීලා තියෙන සීමා සහිත ටිකක්නේ. ඒකේ තව ගොඩක් දිගින් දිගට ලස්සන කවි ටිකක් තියෙනවා. ඒ ටිකම අරගෙන ගීතයකට ගත්ත අවස්ථාවක්. මේකෙන් ඔයා ලිව්වා කිව්වා නේද ਵਿਚාරේ? අපිට තව තියෙන්නේ ටික වෙලාවයි. අපි එහෙනම් ගුත්තිල කාව්‍යට අදාළ ਵਿਚාරය ලියාගෙන ඉමු. ඔයාලා ලිව්වට මම දුන්නේ නැහැනේ. ඒකට ਵਿਚාරයක් එහෙනම් මේකට දැන් හානා හීයේ පානා දැහැරෙන් දැනේ කියන එකයි ගුත්තිල කාව්‍යෙන් ඕගොල්ලන්ට ලියන්න දීපු ਵਿਚාරයයි මේ දෙකම හෝම්වර්ක් විදිහට අප්ලෝඩ් කරන්න මේගොල්ලෝ ඔයගලන්ට මේ අයියලා කියලා දෙයි. ඊළඟට මේ ඒකට කලින් අද අපි පන්ති ඉවර කරන්න කලින් ਵਿਚාරේ ලියාගෙන ඉමු අමතක වෙන්න කලින්. ගුත්තිල වෙන නද කියලා මාතෘකාව දාගෙන අද දිනේ දාලා අපි සරල ਵਿਚාරයක් ලියාගමුකෝ මම කියන්නම්. හරිද? හරි මිස්. ආදර්ශ විචාරය කියලා දාගෙන ලියාගමු මේක. ගුත්තිල ජාතකය ආශ්‍රය කරගනිමින් වෑත්තෑවේ හිමි විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍ය එදා මෙදා තුර සිංහල සාහිත්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියවන මහා කාව්‍යයකි.
තම ගුරු හාමුදුරුවන් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට පබඳින ලද කාව්‍යයක් වන මෙය ගුරුගෝල සබඳතාවේ අපූර්ව වූත් සංකීර්ණ වූත් පැතිකඩක් පෙන්වයි. ඊළඟ ඡේදයේ ගුත්තිල සහ මූසිල යන ප්‍රධාන චරිත දෙක ඔස්සේ කතාව ගලා යාමට සලස්වා දෙන අතර වේදිකාවේ සිදුවන ජවනිකා මනුෂ්‍ය දිව්‍ය සත්ව යන ලෝක තුනටම අයත් සත්වයින් ඊට දැක්වූ උද්වේගකර ප්‍රතිචාරත් කතු හිමියන් අපූර්වත්වයෙන් යුතුව දක්වයි. විරිතෙන් විරිතට වෙනස් වූ ආකෘතියන් භාවිතා කරමින් විරිතේ රිද්මය වෙනස් කරමින් සජීවී අත්දැකීමක් පාඨකයා වෙත සමීප කරවයි. කාව්‍ය ආරම්භයේදී
වාර්තා කතනමය ස්වරූපයකින් ඒ කියන්නේ රිපෝට් එකක් ලියනවා වගේ. වාර්තා කතනමය ස්වරූපයකින් සිද්ධීන් ඉදිරිපත් කරන කතු හිමියන් ඉතා සරල භාෂා ශෛලියක් ඒ සඳහා යොදා ගනී කියලා ලියලා රූලක් කැරලා උද්ෘත ඇතුලේ ලියාගන්න. මෙන්න මේ දෙවනි කවිය නොදැනම තමා බල සබයට අවුත් නොපැකිල වැඳ රද පද කමල දෙසෙක මූසිල යාද උන් කල. මෙන්න මේ කවිය. හරිද? හරි මිස්. ඊළඟ ඡේදයේ එසේම අවස්ථානෝචිතව සිද්ධියට සහ අවස්ථාවට ගැලපෙනසේ භාෂාව සහ විරිත වෙනස් කිරීමටද වෑත්තෑවේ හිමියන් පසුබට නොවූහ. කියලා දාන්න එපා. පසුබට නොවුනේය කියලා දාන්නකෝ. හිමියන් කියලානේ කිව්වේ. පහත උදාහරණයෙන් එය මනාව පැහැදිලි වේ කියලා ලියලා මේ 4 වෙනි කවිය එතනට ලියා ගන්න. කැරමිනි බරණ රැස් රසින් සුර සැව් සුවහස් සුරන් සහ සැස් නොකැර සිටියේ අහස් කුස හිස්. හරිද? හරි මිස්. ඒක ලියා ගන්න. ස සහ ර ශබ්ද බහුල පද
එක ළඟ කිහිප වතාවක් යෙදීමෙන් එක ළඟ කිහිප වතාවක් යෙදීමෙන් කවියේ ශබ්ද රසය රැක ගැනීමට රචකයා සමත් වී ඇති බව පෙනේ. වරහන් ඇතුළේ ලියාගන්න අනුප්‍රාසය. අර එකම අකුරු, එකම ශබ්ද එක ළඟ යෙදෙනවට අපි කියනවා අනුප්‍රාසය කියලා. ඊළඟ ඡේදයේ සත්ව කියද්දී අල්තයනු දෙකක්. සත්ව හා දේව වර්ණනාවලදී සිය භාෂා රටාව මෙන්ම විරිතද සහ මුලින්ම වෙනස් කරන වෑත්තෑවේ හිමියෝ සංස්කෘත පාලි මිශ්‍රිත වර්ණනාත්මක බස්වහරක් එහිලා යොදා ගනිති. ඇයි කතු හිමියෝ කියලා කිව්වේ? උදාහරණ 15 වෙනි කවිය. පියසන් නොව බිඟු දැල් රැඳි කොපුලි අවසන් නොව වෙන නදටම කුහුලි මද සංසුන් පියොවින් සිටි නොසැලී ගජසෙන් සිටියම් ගජසිරි කියලි. හරිද? අලුත් ඡේදයක්. සුරංගන වැනුම්වලදී සාම්ප්‍රදායික කාව්‍ය ආකෘතියෙන් මිදී ගීතවත් ස්වරූපයකට ප්‍රේක්ෂකයා නෙමෙයි පාඨකයා ස්වරූපයකට පාඨකයා ගෙන යන අතරතුරම චිත්ත රූප මැවෙන ආකාරය කියන්නේ හිතට රූප මැවෙනවා එකයි. චිත්ත රූප මැවෙන ආකාරයේ
උපමා රූපක උපමා රූපක පාවිච්චි කිරීමටද කතු හිමියෝ කියන්නේ කතු කියන එකයි. හිමියෝ පසුබට නොවෙති. උදාහරණ විදිහට ලියා ගන්න 33 වෙනි කවිය රූ රසේ අඳිනා ලෙසේ. හරි මිස්. අන්තිම ඡේදයේ ඉහත පැහැදිලි කිරීම හා දී ඇති උදාහරණවලට අනුව ගුත්තිල කාව්‍ය සෑම අංශයක්ම ආවරණය වන ලෙස ඉතා සාර්ථක අන්දමින් ගොතන ලද කාව්‍යයක්ය යන්න මනාව තහවුරු වේ. හරිද? හරි මිස්. හරි. ඔය ටික තමයි අද දවසට අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ දවසේ අලුත් පාඩමක් පටන් අරගෙන කතා කරමු. ඔය අද අපි කතා කරපු ප්‍රශ්න පත්‍රය ආයි චුට්ටක් බලන්න මොනවද වැරදිලා තියෙන තැන් කියන එක. ඊළඟට පුතේ ඔයගලන්ගේ ඉස්කෝලේ හරි ඔයාලා දන්න යාළුවෝ හරි ඉන්නවා නම් කියලා පන්තියට සම්බන්ධ කරන්න. මොකද දැන් ඔයාලට තේරෙන්නේ නැති. ඒ කියන්නේ එක ළමෙක් වුණත් මම අර සම්පූර්ණම එෆර්ට් එක දීලා ඩේටා වියදම් කරගෙන කාලේ වියදම් කරගෙන කියන්නේ මම පන්තිය නවත්තන්නේ නැහැ දිගටම කරනවා. නමුත් අපිට කණ්ඩායමක් හැදිලා තිබ්බහම
අර ආත්ම විශ්වාසයෙන් පන්තිය කරන්නත් පුළුවන්. අනිත් එක දැන් සමහර ළමයි අතරමඟදී මැදින් ආවහම හරි අමාරුයි ඒ මට්ටමට හදලා ගන්න. දැන් පහුගිය පාඩම් ටික කෙනෙක්ට මග හැරුණා කියන්නේ ගොඩාක් ලොකු පාඩුවන්නේ. ඒ නිසා හැම ඉන්නවනම් කියලා එකතු කරගන්න බලන්න. ඊළඟට හෝම්වර්ක් ටික කරලා මේ අයියලා ඔයාලට කියලා දෙයි කොහොමද අප්ලෝඩ් කරන්න ඕන විදිහ. ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ ආයෙ චුට්ටක් බලන්න. වැරදිච්ච තැන් මොනවද එහෙම කියන එක. ඊළඟට අපි හැමදාම මේ කතා කරන පාඩම් ඊළඟ දවසට එන්න කලින් වීඩියෝ එක දාලා තියෙනවා සයිට් එකේ. එතකොට PDF විදිහට ප්‍රසන්ටේෂන් ටික තියෙනවා. ඒ වගේ චුට්ටක් කියවලා බලලා ටච් එකේ ඉන්න හැම වෙලේම එහෙනම් 8:00යි අපි පන්ති ඉවර කරමු. පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න. එහෙනම් අපි ආයි ඊළඟ සතියේ 6:00ට පන්තිය කරමු. හරි. එහෙනම් ඔන්න මම ලීව් වෙනවා. ප්‍රශ්න ගැටලු තියනවාද අද කතා කරපු ටිකේ? හරි. හරි පුතේ. එහෙනම් පරිස්සමෙන් ගෙවල් වලට වෙලා ඉන්න. බුල් සරණයි. හරි බුල් සරණයි. හරි.